මම දැන් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ 2000 අවුරුද්දේ පියෝ මැත්ස් පේපරේ පළවෙනි ගාන. ඇත්තටම සාමාන්‍යයෙන් පළවෙනි ගාන එන්නේ බීජගණිතයේ ගානක්. මේ වෙලාවේදී ඇවිල්ලා තියෙන්නේ ඔයගොල්ලෝ බලන්න පොඩි ගානක් ඇවිල්ලා තියෙන්නේ. ගානට පොඩ්ඩක්වත් අමාරු ගානක් නෙමෙයි. නිකම්ම ලකුණු ගන්න පුළුවන් ගානක්. බලන්න ඇල්ෆා බීටාව කියන මූල වෙන සමීකරණයක් තියලා තියෙනවා x වර්ගය ඍණ px ධන q කියලා. මේ සමීකරණයේ භාවිතයෙන් මේ සමීකරණයේ ඇල්ෆා බීටා වලින් අරගෙන තියෙනවා ඇල්ෆා ධන බීටා ඇල්ෆා ධන බීටා කියලා මූල වෙන සමීකරණයක් සොයන්න කියලා. මේක මම හිතන්නේ බීජගණිතයේ ගානකින් සාමාන්‍යයෙන් දෙන්න පුළුවන් ගාන ජාතිය ගානක් තමයි මේක. මේවා අමාරු ගණන් නෙමෙයි. සාමාන්‍ය විනාඩි 5ක්වත් යන්නේ මේ ගානක් හදන්න. මේකේ බලන්න සාමාන්‍යයෙන් අපි සමීකරණයක මුලින් අපිට කියලා දෙනවා සමීකරණේ පළවෙනියට තියෙන x වර්ගයේ පදය ඊළඟට ඍණ මූල දෙකේ එකතුව ඊළඟට x ධන මූල දෙකේ ගුණිතය කියලා. මේක තමයි පාවිච්චි කරන සංකල්ප මෙතනදී. ඇත්තටම මෙතන පළවෙනියට දීලා තියෙන්නේ සමීකරණ තමයි x වර්ගය ඍණ px ධන q සමානයි බිඳුව. ওই සමීකරණය තමයි දීලා තියෙන්නේ. එතකොට මේකෙන් අපිට ලියා ගන්න පුළුවන් ඇල්ෆා ධන බීටා. ඕගොල්ලෝ ලියා ගන්න දන්නවා මේක p බෙදීම 1. ඇල්ෆා බීටා q බෙදීම 1. එතකොට අපිට කියන්නේ අපිට හොයන්න කියනවා සමීකරණයක් ඇල්ෆා ධන බීටා හා බීටා ඇල්ෆා ධන බීටා මූල වෙන සමීකරණයක්. හරිද? එතකොට අපි මේ පළවෙනි තියරි එක පාවිච්චි කරලා අපි කරන්නේ x වර්ගය දැන් මේකේ මූල දෙක එකතුවනේ මැද පදයට එන්නේ. මැද පදේ සංගුණකේ එන්නේ මූල දෙක එකතුව. එහෙනම් මේ මූල දෙක එකතුව එන්නේ මොකද්ද? ඇල්ෆා වර්ගය ඇල්ෆා බීටා ධන බීටා වර්ගය. ඇල්ෆා වර්ගය ධන 2යි ඇල්ෆා බීටා ධන බීටා වර්ගය නේද? ඒ කියන්නේ ඇල්ෆා ධන බීටාගේ පූර්ණ වර්ගයනේ. අපි ඇල්ෆා ධන බීටා දැනටමත් හොයාගෙන තියෙනවා p කියලා. එහෙනම් මේ දෙකේ පූර්ණ වර්ගය කියන්නේ p වර්ගය. ඊට පස්සේ මේ දෙකේ ගුණිතය එන්නේ ඇල්ෆා ධන බීටා ගුණ කරනවා බීටා ඇල්ෆා ධන බීටා වලින්. මේ දෙකේ ගුණිතය එන්නේ ඇල්ෆා ධන බීටාගේ වර්ගය. ඇල්ෆා බීටා කියන්නේ q කියලා හොයාගෙන තිනවා. ඇල්ෆා ධන බීටා කියන්නේ p. හරිද? එතකොට අපි දැනටම ගාන හදලා ඉවරයි. එහෙනම් ඊළඟට මේ දෙක මූල වෙන සමීකරණය x වර්ගය ඍණ මූල දෙක එකතුව කියන්නේ p වර්ගය. මෙතන මූල දෙක එකතුව x ධන pq සමානයි බිඳුව. දැන් බලන්න මේ සමීකරණේ මේකට අදාළව නේද වෙලා තියෙන්නේ කියලා. x වර්ගය මූල දෙක එකතුව කියන්නේ ඇල්ෆා ධන බීටා ඇල්ෆා ධන බීටා. හැමතිස්සෙම මතක තියාගන්න මෙතන ඉස්සරහ ලකුණ ඍණ මූල දෙක එකතු වෙද්දි එතන ඉස්සරහ ලකුණ ඍණ වාරයක් x ධන ඇල්ෆා ධන බීටා වර්ගයේ වාරයක් බීටා. මේ දෙකේ ගුණිතය නිසා වර්ගය වෙනවා. සමානයි බිඳුව. ඒකම නෙමෙයි තියෙන්නේ ඒක නෙමෙයි හොයලා තියෙන්නේ. එහෙනම් මේ දෙක මූල වෙන සමීකරණය මේකෙන් උත්තරේ. හරිද? පළවෙනි ගාන ඊට පස්සේ දෙවෙනි ගාන සලකන්නකෝ. දෙවෙනි ගානේ තියෙන්නේ fx, y සමානයි 2යි x වර්ගයේ ධන ලැම්ඩා xy ධන 3යි y වර්ගයේ ඍණ 5යි y ඍණ 2 ප්‍රකාශනයේ රේඛීය සාධක දෙක ගුණිතයක් ලෙස ලිවිය හැකි වීම සඳහා ලැම්ඩාහි අගයන් සොයන්න කියලා. හරිද? අපි පළවෙනියට දැනගන්න ඕනේ මේ ශ්‍රිතයේ fx, y කියන්නේ මේකේ විචල්‍ය දෙකක් තියෙනවා. එක විචල්‍යයක් x වෙනවා අනිත් විචල්‍ය y වෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ වගේ විචල්‍ය දෙකක් තියෙන එක රේඛීය සාධක ලියන්න කියද්දි එතකොට අපි ලියන්නේ මේවයි බලයන් එක වෙන්න ඕනේ. x සහ y වලදී බලයන් එක වෙන්න ඕනේ. සාමාන්‍ය විදිහට සාධක කඩනවා වගේ a අපි ලියමු පළවෙනි සංගුණකේ a කියලා ගමුකෝ. a x වල පළවෙනි සංගුණකේ a. ඊළඟට by ධන c ආයි ගුණිතය අපි ඊළඟට ගමු px ධන
QY ධන R. මේ ABC PQR කියන්නේ අපි දාගත්තු පද. හරිද? අපිට මෙතනදී පේන්නේ දැන් මේක රේඛීය සාධක ලියද්දී අපි නිකන් හිතන්න මේ දෙක ගුණ කරනවා කියලා. මේකේ x වල තියෙන වැඩිම බලය වර්ගය 2. y වල තියෙන වැඩිම බලය 2. xy ගුණිත පද තියෙන්නේ 1යි. x වර්ගය y එහෙම පද නැහැනේ. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ මේක ගුණ කරාම එන්නේ මේ වගේ ප්‍රකාශනයක් නේ. ඒක තමයි රේඛීය සාධක විදිහ කියන්නේ ලියනවා කියන රේඛීය විදිහට ලියන්නේ මෙහෙම. හරිද? ඔයගොල්ලෝ ගාන දැක්කහම මේ ගාන පටන් ගනිද්දි හිතෙන්න ඕනේ මෙතන ඔයාලට හොයන්න තියෙන ලැම්ඩා නම් ලැම්ඩා කියන්නේ මේ ඉස්සරහ තියෙන සංගුණකයක්නේ. සංගුණකයක් හොයන්න තියෙන හැම වෙලාවකම ගොඩාක් වෙලාවට කරන්නේ බීජගණිතය ගානකදී සංගුණක සමාන කිරීම. හරිද? ඊට පස්සේ දැන් අපිට මෙතන ගානට පිවිසෙන්න පුළුවන් ලේසි ක්‍රමයක් තමයි මේ විචල්්‍ය තියෙන්නේ. අපිට පුළුවන් මේ විචල්්‍ය අයින් කරගන්න. විචල්්‍ය දෙකක් තියාගෙන ගාන හදන්න බෑනේ එකපාර. ඒක නිසා අපි කරන්නේ පළවෙනියට අපිට ඕන නම් පුළුවන් එක්ක x බිඳුව කරන්න එක්ක y බිඳුව කරන්න. හරිද? විචල්්‍යයක් කියන්නේ විචල්්‍යයකට ඕන මගයක් එන්න පුළුවන්. හරිද? මේ වෙනම විශේෂයෙන් මෙතන කියලා නැත්තම් විචල්්‍යයට මෙයා ගන්න කියලා අපි විචල්්‍යයට අපි හිතනවා x සමානයි බිඳුව කියලා සලකනවා. x සමානයි බිඳුව විට කියලා අපි ගාන හදනවා. එහෙනම් 3y වර්ගයේ ඍණ 5y ඍණ 2 සමානයි by ධන c වාරයක් qy ධන r. හරිද? ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන සාමාන්‍යයෙන් දැන් මම කියවනේ සංගුණක සමාන කරලා හොයන්න පුළුවන් කියලා මේක. හැබැයි මෙතන අපි මේ පැත්තේ ගුණ කරලා සංගුණක සමාන කරන්න ගියොත් මෙතන by කියලා එකක් එනවා. අනිත් එක එනවා cr. අනිත් එක මැද පදේ එනවා තව එකක්. අපිට එතකොට සමීකරණ 3යි ගොඩනගා ගන්න පුළුවන්. වර්ගජ පදයෙන් 1යි, මැද පදයෙන් 1යි සහ නියත පදයෙන් 1යි විදිහට. ඒ සමීකරණ 3ක් ගොඩනගුවත් BCQR කියලා විචල්්‍ය 4ක් තියෙනවා. විචල්්‍ය 4ක් තියලා ඊට පස්සේ සමගාමී සමීකරණ 3යි නම් අපිට ගන්න පුළුවන්. අපිට කවදාවත් මේක විසඳන්න බෑනේ. දකුණු පැත්තෙන් හදන්න බැරර අපි යනවා වම් පැත්තට. මේක අපි කරන්නේ ඔයාට ලියන්න පුළුවන් නේද 3y වර්ගය 5y ඍණ 2 කියන එක සාධක වලට කඩලා 3y ධන 1 y ඍණ 2 කියලා. මෙහෙම ලියන්න පුළුවන් නේ ඔයාලට. මෙහෙම ලියන්න පුළුවන් නම් ඕගොල්ලන්ට දැන් පේනව නේද? සංගුණක සමාන කරන්න ගුණ කරනවට වඩා මෙහෙම සාධක කඩලා සංගුණක සමාන කරන්න පුළුවන් කියලා. එහෙනම් b කියන එක 3 වෙනවා. c කියන එක 1 වෙනවා. q කියන එක 1 වෙනවා. r කියන එක ඍණ 2 වෙනවා. ඔයගොල්ලන්ට දැන් හිතන්න පුළුවන් අයිය අපිට ගන්න බැරිද q කියන එක 3යි කියලා. r කියන එක 1යි කියලා. පුළුවන් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකේදී දැන් අපිට x බිඳුව කරානේ. හරිද? ඊට පස්සේ අපිට කරන්න පුළුවන් නේද y බිඳුව කරන්න එක. y සමානයි බිඳුව විට 2x වර්ගය ඍණ 2 සමානයි ax ධන c px ධන r. අපිට මේකේ මේ සුළු කිරීම කරන්න පුළුවන් නේ. මේ ලොකු අමාරු ගණන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා නේද මෙහෙම ලිව්වයින් පස්සේ ඔයාලට c කියන එක මෙතන 1යි කියලා දීලා තියෙනවානේ. එහෙනම් c 1 නම් මෙතන දැම්ම ලියා ගන්න පුළුවන් ඍණ 1 x ධන 1 ax ධන 1 px q r කියන එක ඍණ 2යිනේ. ඍණ 2. ඔයාලට පුළුවන් මේ ඍණ 2 එළියට ගන්න. එක්ක ඍණ 2 වශයෙන් ගන්නත් පුළුවන් නැත්නම් ධන 2 වශයෙන් ගන්නත් පුළුවන්. එහෙනම් බලන්න ax ධන 1 කියන්නේ එතකොට මෙතනදී a 1 වෙනවා. එතකොට p බෙදීම 2 මෙතනදී 1 වෙනවා. p බෙදීම 2 සමානයි 1 වෙනවා. එහෙනම් p සමානයි 2 වෙනවා. ඒ වගේම අපිට ඍණ 2 එළියට ගන්නත් පුළුවන් නේද? හිතන්න මම මේ ස්ටෙප් එක මෙහෙම මෙතනට ගේනවා. පේනවා ඉතින් මේ ස්ටෙප් එක මෙහෙම මෙතනට ගෙනවා ඍණ 1 x ධන 1 මම ඍණ 2 එළියට ගන්නවා. එහෙනම් මෙතනදී ඍණ 2 එළියටන් ආයෙ ඍණ 1ක් ඇතුළට දාන්න පුළුවන්. මම මේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ කරන්න පුළුවන් අමාරු ක්‍රමය. ලේසි ක්‍රමය නෙමෙයි.
එහෙනම් මෙතනදී අපිට ගන්න පුළුවන් නේද ධනයක තියෙද්දි p බෙදීම 2 සමානයි ඔහොම 1යි ඍණ a සමානයි 1යි කියලා. එතකොට a සමානයි ඍණ 1 වෙනවා p සමානයි ඍණ 2 වෙනවානේ. දැන් ඔයගොල්ලෝ හිතන්න පුළුවන් උත්තර සෙට් දෙකක් ආවනේ ඇයි කියලා. එහෙම එන්න පුළුවන්. හරිද? ඒක එන්න පුළුවන්. මේක අපිට එකපාරට හිතා ගන්න බෑනේ ඇයි එකපාරට මෙහෙම දෙකක් ආවේ කියලා. ඒකට අපිට කරන්න පුළුවන් ලේසි ක්‍රමයක් තියෙනවා. අපි දැන් මෙතන මේ පද ටික හොයාගත්තානේ. මේ පද හොයාගත්ත කියන්නේ පද 4ක් හොයාගත්තා. පද 6යි තිබුණෙත් 6නොත් 4ක් හොයාගෙන අපි. ඔයගොල්ලෝ මතක තියාගන්න භාගයකට වඩා පද හොයාගත්තොත් මෙන්න මේ ක්‍රමයට යන්න එපා. මම මේ පෙන්නුවේ මේ ක්‍රමයට ගියොත් ඔයාලට මේ කෑල්ල මිස් වෙන්න පුළුවන්. මේ යට ටික. උඩ ටික හදා ගන්න පුළුවන් වෙයි. හැබැයි යට මෙන්න ඍණ 2 එළියට ගන්න එක මිස් වෙන්න පුළුවන්. ඒක නිසා මේ ක්‍රමයට යන්න එපා. කරන්න තියෙන හොඳ ක්‍රමය තමයි දැන් අපි හොයාගත්තනේ 2x වර්ගය ලැම්ඩා xy 3y වර්ගය ඍණ 5y ඍණ 2 සමානයි. a වල උත්තරය අපි දන්නේ නැහැ ax, b වල උත්තරේ 3y, c වල උත්තරේ 1යි, p දන්නේ px, q වල උත්තරේ 1යි, r කියන්නේ ඍණ 2යි. ඔහොම තියෙනවා නම් ඔයා නිකන් හිතන්න මේ අපි දැන් කරන්නේ සංගුණක සමාන කිරීම. මේක තමයි මම කිව්වේ මුලින් කරන්නේ මේ බීජගණිතය ගණන් වල ගොඩක් වෙලාට මේ වගේ වෙයි සංගුණක සමාන කිරීම. අපිට x පද සමාන කරන්න පුළුවන් නේද? x පද මොනවද තියෙන බලන්න. මේ පැත්තෙන් ගුණුනනම් නම් ඍණ 2යි 1ක්. ඊට පස්සේ මේ පැත්තෙන් එනවා ධන p එකක් සමානයි බිඳුවයි. ඕකනේ x පදේ. ඊට පස්සේ x වර්ගයේ පදයක් තියෙනවානේ. ap සමානයි 2 කියන එක. ඊට පස්සේ අපිට පුළුවන් ඕන්නම් දැන් p තියෙන්නේ. මෙතන p සමානයි 2a වෙනවනේ. එහෙනම් ඒකෙන් මේ සමීකරණයට ආදේශයක් දාලා a 2a සමානයි 2 දෙකට 2 කැපෙනවා. a වර්ගය සමානයි 1. එහෙනම් a කියන එක ධන හෝ ඍණ 1යි. එහෙනම් පළවෙනි මෙන්න මේ සමීකරණයට ආදේශ කළා ආයෙ හොයන්න පුළුවන් p සමානයි ධන හෝ ඍණ 2යි කියලා. මේක තමයි සාමාන්‍ය උත්තර සෙට් දෙකක් යන ක්‍රමය. xy 3y වර්ග ඍණ 5y ඍණ 2 සමානයි. මෙන්න මේ a වලට ධන හෝ ඍණ 1යි එහෙම එනවනේ. හරිද? අපිට පුළුවන් එක උත්තර සෙට් එකක් විතරක් සලකන්න. අපි හිතමු a වලට ධන එක උත්තර සෙට් එක සලකනවා කියලා. හරිද? එහෙනම් x ධන p වලට ආපු උත්තරේ 3යි. y c වලට ආවේ 1යි. p වලට x එක ධන එක වෙලාවට p වලට ආවේ ධන 2නේ. 2යි x q y එක වෙන. හරිනේ. ඊට පස්සේ අපි ගානේ ප්‍රධානින් වශයෙන් අහන්නේ xy මේ මෙන්න මේක සමීකරණයේ රේඛීය සාධකෙද්දී මේ ලැම්ඩා වලට එන උත්තරය මොකක්ද කියලා. එහෙනම් අපි මේ පැත්තෙන් xy පද ටික ලියමුකෝ. xy පද ටික ලිව්වහම එන්නේ පළවෙනි xy පදයෙන් 1 සංගුණක සමාන කිරීමෙන්. සංගුණක සමාන කිරීමෙන්. 1 දෙවෙනි xy පදේ එන්නේ 6. ඇයි මෙතන මේක විතරනේ. එච්චරනේ දෙක සර්ග පදේ එන්නේ xy වද. ඊට පස්සේ සමානයි ලැම්ඩා. ලැම්ඩා සමානයි උත්තරේ 7යි. ඊට පස්සේ අපි මේ පළවෙනි අවස්ථාව සැලකුවේ a සමානයි ධන 1 හා p සමානයි ධන 2. ඊළඟට සලකනවා a සමානයි ඍණ 1 හා p සමානයි ඍණ 2 අවස්ථාව. ආයි සංගුණක සමාන කිරීමෙන් පළවෙනි එකෙන් මේකේ පද ටික ලිව්වහම වෙන ඍණ x ධන 3y ධන 1 ඍණ 2y x ධන y ඍණ 2 සමානයි 2y x වර්ගය ධන ලැම්ඩා xy ධන 3y වර්ගය ඍණ 5y ඍණ 2 නේ. එහෙනම් දෙවෙනි xy පදේ ඉන්නේ ඍණ 1 ඍණ 6 සමානයි ලැම්ඩා. ලැම්ඩා සමානයි ඍණ 7. ඒක නිසා ලැම්ඩා සමානයි ධන හෝ ඍණ 7යි. ඔක තමයි දෙවෙනි. ගාන නිකන් අමාරුයි වගේ පේනකොට ගානේ කිසිම අමාරුවක් නැහැ. එක මේක සුළු කිරීම සහ අපේ ප්‍රධාන වශයෙන් කරේ සංගුණක සමාන කිරීම. එච්චරමයි තියෙන්නේ. ඒ නිසා මේක ලොකු අමාරු ගානක් නෙමෙයි. ඕන කෙනෙක්ට හදන්න පුළුවන් මේ ගාන. බීජගණිතයේ ගානක් නේ. ඊළඟට අපි සලකමු ඈ කොටස. ඈ කොටසේ තියෙන්නේ 2x ඝනය ඍණ x ධන 3 බෙදීම
x ඍණ 1 වර්ගය භින්න භාග සුලෙන් ප්‍රකාශ කරන්න කියලා. භින්න භාගවලදී පළවෙනි තියරය එකේදී තියෙන්නේ සාමාන්‍යයෙන් මේ වගේ හරේ සහ ලවේ වැඩිතම සංගුණකයේ වැඩිතම බලය සහිත පදේ බලය බලනවා. මේකේ ඉන්නේ මොකද්ද? මෙතන x වර්ගයෙන් x ගුණ වෙලා x ඝානයක්. x ඝානයක් එන හැම අවස්ථාවකම ඔයාට මෙතෙන්ට දාන්න වෙන පදයක්. මේ දෙකේ බල දෙක සමාන නම් x ඝානයක් වෙන අවස්ථාව කියන්නේ මම කියන්නේ උඩයි යටයි දෙකම ඝානයක් නම් එක උඩයි යටයි දෙකම වර්ගයක් නම් එක උඩයි යටයි දෙකම x නම් කොයි වෙන මොකක් හරි සමාන බල දෙකක් තියෙන අවස්ථාවකදී ඔයාට මෙන්න මේ බයක දාන්න වෙනවා. මෙතන ඔයා නිකන් හිතන්න මේක x වල මෙතන බලය 4 කියලා. එහෙනම් ඔයා දාන්න ඕනේ ax කියලා. හරිද? එහෙම නැත්තම් මේ බලය මේක අඩු නම් ඔයා කිසිම ඉස්සරහට පදයක් දාන්න ඕනේ නැහැ. හරිද? x ඍණ 1 මෙතන මගේ වැරද්දකුණා x ඍණ 1. x ඍණ 1 වර්ගයේ x ධන b x ඍණ 1 වර්ගයේ ධන cx ධන d x x ඍණ 1. හරිද? ඊට පස්සේ සාමාන්‍ය විදිහමයි සංගුණක සමාන කිරීමෙන් x ඝනය පදයකට ගත්තොත් ඒ පදේ විතරයි තියෙන්නේ x ඝනයට. ඊට පස්සේ x වර්ගයේ එකට ගත්තොත් ඍණ 2a ධන b ධන d. ඊට පස්සේ x පදයකට ගත්තොත් a ඍණ 2b ධන c ඍණ d. නියත පද ටික ගත්තොත් ධන b විතරයි ඉතුරු වෙන්නේ. හරිද? ඊට පස්සේ a සමානයි 2 වෙනවා. මේ x වල සංගුණ ගතක a සමානයි 2 වෙනවා. b සමානයි 3 වෙනවා. අනිත් ඒවයි d ධන b ඍණ 2a සමානයි 0. එතකොට d සමානයි 2a ඍණ b. ඒ කියන්නේ 4 ඍණ 3 1යි. d සමානයි 1යි. ඊළඟ එක a ඍණ 2b ධන c ඍණ d සමානයි ඍණ 1යි. එතකොට c සමානයි ඍණ 1 ධන d ධන 2b ඍණ a ඍණ 1 d කියන්නේ ධන 1යි කියලා හොයාගත්තා අපි. b කියන්නේ 3යි ඒක නිසා දෙකෙන් වඩාම 6යි. ඍණ 1 කියන්නේ 2යි. ධන 4යි c. ඊට පස්සේ මේවට දාලා a කියන්නේ 2යි ධන b කියන්නේ 3යි බෙදීම x ධන c කියන්නේ 4 x ඍණ 1 වර්ගය e කියන්නේ 1 බෙදීම x ඍණ 1. ඕක තමයි භින්න භාග කැඩුවම එන උත්තරේ. මම ඔයගොල්ලන්ට දැන් කෙටි ක්‍රමය මොකක්ද කියලා දෙන්නම්. කෙටි ක්‍රමය තමයි දැන් ඔයගොල්ලන්ට ආවේ a x ඍණ 1 වර්ගය x ධන b x ඍණ 1 වර්ගය ධන cx ධන dx x ඍණ 1නේ සමානයි මේ පැත්තේ 2යි x ඝනය ඍණ x ධන 3නේ. අපිට පුළුවන් x සමානයි එක අවස්ථාව සලකන්න. x සමානයි මේක x කියන්නේ විචල්‍යයක් නේ. මම කිව්ව කලින් කිව්වා වගේ විචල්‍ය වෙනස් වෙන්න පුළුවන් අගයන්. එතකොට මේ a තියෙන එක අයින් වෙනවා b තියෙන එක අයින් වෙනවා ඉතුරු වෙන්නේ c 1 එහා පැත්තේ ඉතුරු වෙනවා 2 ඍණ 1 ධන 3. c සමානයි 4යි කියලා උත්තර එනවා. ඊට පස්සේ අපිට දැන් පුළුවන් x සමානයි බිඳුව අවස්ථාව. එතනදී මේක අයින් වෙනවා මේක අයින් වෙනවා මේක අයින් වෙනවා ඉතුරු වෙන්නේ b1 ඍණ 1 වර්ගය ධන 3. b සමානයි 3යි කියනවා. අපිට දැනටම උත්තර දෙකක් ඇවිල්ලා ඉවරයි. ඒ වගේ මේක කෙටි ක්‍රමයක්. මේකේ සමහර අපිට උත්තර ගන්න පුළුවන් පද අයින් කර මේ ක්‍රමයට හදන්න නැති එකම හේතුව අපි දැන් මේක එන්නේ බෙදීම x x ඍණ 1 වර්ගය බෙදීම x ඍණ 1 වර්ගය කියලානේ. අපි මෙතන දැනටම බිඳුව කළානේ. එතකොට එහෙම වෙන්න බෑනේ සමීකරණ එක හරය බිඳුව වෙන්න බෑනේ. ඒක නිසා තමයි අපි ගන්නෙ නැත්තේ මේ ක්‍රමය.